ප්‍රශ්න 1000ක් දරුවන්ට කොහොම උගන්වන්නද? Pearson BTech HND in Business Management. උසස් පෙළ සිසුන් සඳහා ශිෂ්‍යාර්ථ 200ක් 077 133 55 11 AIC campus. ජාතියේ දුව දරුවන් වෙනුවෙන්මයි. එන කිසි රාජ්‍යයකට මුළුමනින්ම වහලා ඉන්න බෑ. ඒ නිසා අපි කියන්නේ අපි ලෝකයේත් එක්ක වෙළඳපොළ ඉස්සරහට යන්න ඕන. හැබැයි කොහොමද අපේ ජාතික ආරක්ෂාවේ පංගුවත් ජාතික නිෂ්පාදනයත් ආරක්ෂා කරගනිමින්. හැබැයි මේගොල්ලෝ විවෘත කරේ කොහොමද? මේගොල්ලෝ විවෘත කරේ කොහොමද? නව ශ්‍රීලන්තයට ඕස්ට්‍රේලියාවට කිරි වෙළඳපොළ විවෘත කරා අපේ වැලිසර කිරිපිටි කම්මල වැහුණා. ඔන්න අපි විවෘත කරපිදී. අපි චීනයට ඉන්දියාවට අපේ රෙදි වෙළඳපොළ විවෘත කරා. අපිට තිබුණා තුල්ලිරිය, මත්තේගොඩ, පූගොඩ, දැවන්ත රෙදි ජනපද තිබුණා. ගම් ඇතුලේ පේස කර්මාන්තශාලා තිබුණා. හැම ගමකම ඒ කාලේ අපේ විවින් මධ්‍යස්ථාන මතකද? ඒ සියල්ල වැහිලා ගියා. අද මෙතන ඉන්න ඇඳ අපි ගොඩක් දෙනෙක් ඇඳගෙන තිබෙන්නේ ඇඳන් ඉන්නේ පිටරටින් ආනයනය කරන රෙදි එක්ක චීන එක්ක ඉන්දියාව. මොකද සිදුවී තිබෙන්නේ? අපි වෙළඳපොළ විවෘත කරා අපේ රෙදි කම්මල් ටික වැහුණා. අපි ලෝකෙට සීනි වෙළඳපොළ විවෘත කරා. අපිට සීනි ගලාගෙන එන්න පටන් ගත්තා. අපේ කන්තලේ හිඟුරාන සීනි කම්මල් වැහුණා. අපි කොහොමද මේක විවෘත කරලා තිබෙන්නේ? අපි ලෝකෙට කඩදාසි වෙළඳපොළ විවෘත කරා. මොකද සිදුවී තිබෙන්නේ? අපේ ඇඹිලි පිටියේ වාලච්චේනේ කඩදාසි කම්මල් වැහුණා. ඉන්දියාව වෙළඳපොළ විවෘත කරනවා. තමයි කර්මාන්ත ඉස්සරහට එනවා. තාක්ෂණය ගේනවා, ප්‍රාග්ධනය ගේනවා. අපි වෙළඳපොළ විවෘත කරනවා. මොකද සිද්ධ වෙන්නේ? අපේ කර්මාන්තශාලා පද්ධතියම කඩා වැටෙනවා. මේක ඉතාමත් වැදගත් කරුණ තමයි දැන් මේ සාකච්ඡාවට බඳුන් වෙමින් තියෙන තෙල් සංස්ථාව. තෙල් සංස්ථාව කියන්නේ ඉතා වැදගත් ආර්ථික මරමස්ථානයක් අපිට තිබුණා. 1962 වසරේ සිරිමාව බණ්ඩාරනායක මැතිණියගේ ආණ්ඩුව ත්‍රිකුණාමලේ තෙල් ටැංකි සංකීර්ණේ පවුන් ලක්ෂ 2.5ක් බ්‍රිතාන්‍ය රජයට වන්දි ගෙවලා ඒක පවරගත්තා. ඒතර බ්‍රිතාන්‍ය සමාගම සතුව තමයි එම තෙල් ටැංකි සංකීර්ණය තිබුණේ. 1962 දී පවුන් ලක්ෂ 2.5ක් දීලා ඒක පවරගත්තා. අද සතයක්වත් නැතුව විකුණලා දැම්මා. ඔන්න අපිට වෙලා තියෙන්නේ මේ ආර්ථික ගමන්ම. තෙල් සංස්ථාව ගත්තොත් අපිට 1968 දී සෝවියට් දේශීය උදව් සහිතව සපුකස්කන්ධ තෙල් පිරිපහදුවක් ලැබෙනවා. අපිට දවසකට බැරල් 38000 එම පිරිපහදුවෙන් පිරිපහදු කරන්න පුළුවන්. 1968 දී ඒක අපිට අපේ රට අවශ්‍ය වෙන තෙල් ටික පිරිපහදු කරා. 68 මීට අවුරුදු 54කට කලින්. හැබැයි තෙල් පිරිපහදු කරන තාක්ෂණය දියුණුවා. 68ට වඩා අවුරුදු 54ක් යනකොට. හැබැයි අපි අලුත් පිරිපහදුවක් ගෙනාවේ නේ. අලුත් පිරිපහදුවක් ආරම්භ කරන්න සමත් වුණේ නේ. ඒ වගේ මේ පිරිපහදුවත් එක්ක තවත් අතිරේක කර්මාන්ත ගොඩක් තිබුණා. තෙල් පිරිපහදු කරනකොට එන අපද්‍රව්‍ය වලින් අපි නයිලෝන් දැල් නයිලෝන් නූල් හදන නයිලෝන් කර්මාන්තශාලාවක් අපිට තිබුණා. තෙල් පිරිපහදු අතුරුපර වලින් හදන යූරියා කර්මාන්තශාලාවක් තිබුණා. 1982 දී මංගව පත්‍ර දැන්වීමක් තිබෙනවා. ලංකා පොහොර සංස්ථාව යූරියා මෙට්‍රික් ටන් 50000ක් පාකිස්තානයට යවලා තිබුණා 1982 දී. හම්බන්තොට වරාය හැදුවේ චයිනා හාබර් කියන සමාගම. හම්බන්තොට වරාය හදන්න චයිනා හාබර් සමාගම ගත්තා ඩොලර් මිලියන කියන දසලක්ෂයේ ඩොලර් දසලක්ෂ 1200ක්. ඒක හදන්න ගත්තා. ඊට පස්සේ රනිල් වික්‍රමසිංහගේ ආණ්ඩුව මේක විකුණන්න ගියා. විකුණන්න ඉස්සෙල්ලම කතා කරා චයිනා හාබර් සමාගමත් එක්ක. මේගොල්ලෝ කිව්වා ඕගොල්ලෝ හදන්න 1200ක් ගත්තා. අපේ භූමියත් මෙතෙන්ට යට වෙලා තියෙන්නේ. ඒ නිසා මේක අපිට ගන්න ඕන 1300ක් දෙන්න කිව්වා. 1200ක් හදන්න ගියා. අපේ මුහුද අපේ ගොඩබිම යට කරලා තියෙනවා. අක්කර 4000ක් දෙනවා අපි ඒගොල්ලන්ට. නේද? ඒකත් එක්ක අපිට 1300ක් දෙන්න කිව්වා. චයිනා හාබර් සමාගම කියනවා නෑ මේක වටින්නේ 900යි කියනවා. මිනිහා හදන්න ගත්ත 1200. හදපු කෙනාම කියනවා වටින්නේ 900 කියලා.
ඒ කියන්නේ මොකද්ද? හදපු කෙනා තමයි ගියපු ගාන දන්නේ. හරි ඉතින් මන් දන්නවා ගියපු අය යවුවා කෝ ඉතුරු ඩොලර් මිලියන 400. ඩොලර් මිලියන 400ක් හොඳේ. පොඩි ගණන් නෙවෙයි. ඩොලර් මිලියන 400ක්. කෝ කියලා ඇහුවා. ඊට පස්සේ චයිනා හාබර් සමාගමත් එක්ක රණ්ඩු වෙලා එදා ඒ ගනුදෙනු නතර වුණා. ඊට පස්සේ චීනය යෝජනා කරා හාබර් සමාගමත් එක්ක රණ්ඩු වෙන්න ඕනේ නැහැ. චයිනා හාබර් එකත් එක්ක මර්චන්ට් එකත් එක්ක ගනුදෙනු ඉවර කරගන්න කියලා. ඊට පස්සේ චයිනා මර්චන්ට් එක දාලා ඉවර කරා. ඔන්න වෙලා තියෙන්නේ. ඒ නිසා මේ මහා ව්‍යාපෘති පිටිපස්සේ විශාල කොමිස් තියෙනවා. ඔයගලන්ට මතක ඇති හිටපු විගණකාධිපතිතුමා ගාමිණී විජේසිංහ මහත්මිය 2018 දී වාර්තාවක් ඉදිරිපත් 2018 දී වාර්තාවක් ඉදිරිපත් කළා කිව්වා එතකොට අපේ මුළු ණය ප්‍රමාණය ට්‍රිලියන 11යි කිව්වා. ට්‍රිලියන 11යි. ට්‍රිලියන 11යි කියන්නේ 2018 කෝටි 11 ලක්ෂය. 1950 දී අපේ ණය ප්‍රමාණය කෝටි 100යි. 1 බිලියනයි. 2018 දී අපේ ණය ප්‍රමාණය ට්‍රිලියන 11යි. කෝටි 11 ලක්ෂයයි. මේ 21 දෙසැම්බර් වලට අපේ ණය ප්‍රමාණය ට්‍රිලියන 17.6යි. කෝටි 17 ලක්ෂ 60000යි. මේ දෙසැම්බර් වෙනකොට අපේ ණය ප්‍රමාණය කෝටි 21 ලක්ෂයයි. කෝටි යෝ මන් දන්නේ නේද? කෝටි 21 ලක්ෂයයි. ඒතර ගාමිණී විජේසිංහ මහත්තයා 2018 දී කිව්වා අපේ ණය ප්‍රමාණය කෝටි ලක්ෂ 11යි. දැන් ඔයගොල්ලෝ ණයක් ගත්තාම බැංකුවේ මහත්තයා ඇවිල්ලා අහනවා කෝ ණය? ගයක් හදන්න ණයක් ගත්තාම බැංකුවේ මහත්තයා ඇවිල්ලා අහනවා කෝ ගයක් හදන්න ණයක් ගත්තා මොකද වුනේ? අපිට කියන්න පුළුවන් අත්තිවාරම දාන්න මෙච්චර ගියා, බිත්ති උස්සන්න මෙච්චර ගියා, වහල ගහන්න මෙච්චර ගියා, හුණු පිරියම් කරන්න මෙච්චර ගියා, දොර ජනෙල් කියන්න මෙච්චර ගියා, ලක්ෂ 20ක් බැංකුවේ දෙන්න. ඕ මහත්තයෝ ලක්ෂ 20. පෙන්වන්න බැරිද? ඒ වෙලාවේ ණය ප්‍රමාණය කෝටි 11 ලක්ෂයයි. එතුමා හෙව්වා දැන් කෝටි 11 ලක්ෂයට වත්කම් තියනවද? වත්කම් කීයද? කෝටි 11 ලක්ෂයේ වත්කම් කෝටි 1,80,000යි. ට්‍රිලියන 11යි ණය වත්කම් තියෙන්නේ ට්‍රිලියන 1.8යි. 9.2ක්ම නේ. ඉතින් මොකද වෙලා තියෙන්නේ? සාමාන්‍යයෙන් අපි හිතන් හිටියේ ගහන්නේ 10%යි කියලා. මේගොල්ලෝ හදලා තියෙන්නේ 10%යි. ගහලා තියෙන්නේ 90%ක. ඒ ණය බර තමයි අපේ රට හිර වුනේ. ඔන්න එක ප්‍රශ්නයක් අපේ රටේ මේ ආර්ථිකය කඩාවැට එකක් මේ ණය වලින් ඇති කරලද වත්කම් ණය වලට සරිලන වත්කම් හැදුන්නේ. සමහර ඒවා ණය වලට අවශ්‍ය වත්කම් හැදුවේ. කොළඹ විශ්වවිද්‍යාලයේ ඉන්නවා මහාචාර්ය ලලිත ශ්‍රීගුණරුවන්. ඔහු කටයුතු කරා දුම්රිය දෙපාර්තමේන්තුවේ සාමාන්‍ය අධිකාරිවරයෙක් හැටියට. යුද්ධය ඉවරුණාට පස්සේ ඕමන්තේ ඉඳන් කංකසන්තුරේටත් මැදවච්චි ඉඳන් තලෙමන්නාරමටත් රේල් පාර හදන්න දුම්රිය දෙපාර්තමේන්තුව සැලසුමක් හැදුවා. එතකොටත් අපි වවුනියාව ඉඳන් ඕමන්තේට රේල් පාර හදලා තිබ්බේ. අපි දුම්රිය දෙපාර්තමේන්තුව. ඔයගලන්ට මතක ඇති ඒ කාලේ දලස් සලහප්පරම දුම්රිය ඇමතිවරයා ටිකට් වික්කා මේ රේල් පාරයි දුම්රිය ස්ථානයි හදන්න සල්ලි එකතු කරා. දලස් කොහොම සාහිත්‍යකාරයන් ටික ඔක්කොම සාහිත්‍ය මගාරින කෙනා හොඳේ. එයා මට මතකයි ඒ කාලේ කිව්වා මේ ව්‍යාපෘතිය කරන දේ තමයි උතුරේ දකුණේ බිඳුණු හදවත් යා කිරීමේ ව්‍යාපෘතිය. මට මතකයි ටීවී එකේ ඇඩ් එකක් ගියා. කෝච්චි පෙට්ටි දෙකක් දෙපැත්තෙන් ඇවිල්ලා හා වෙනවා. උතුර දකුණ යා කිරීමේ ව්‍යාපෘතිය සල්ලි එකතු කරා මේක හදන්න කියලා. ලලිත ශ්‍රී ගුණවරුවන් දුම්රිය දෙපාර්තමේන්තු සාමාන්‍ය අධිකාරිවරයා ඒක ඇස්තමේන්තුව හැදුවා. ඇස්තමේන්තුව හදලා කිව්වා කිලෝමීටරයක් හදන්න ඩොලර් ලක්ෂ 5ක් යනවා කියලා. ඩොලර් ලක්ෂ 5යි. ඊට පස්සේ මහින්ද මහත්තයාගේ ඉන්දියාවට. ඉන්දියාවෙන් කිව්වා අපිට මේක දෙන්න කියලා. ඊට පස්සේ මේ ව්‍යාපෘතිය කෑලි 4කට කැඩුවා. ඕමන්තේ ඉඳන් පළේ ඉඳන් කංකසන්තුරේ මැදවච්චි ඉඳන් මඩු ඉඳන් තලිමන්නාර. කොටස් 4කට කැඩුවා. කඩලා ඉන්දියාව කිව්වා ඒගොල්ලන්ට 3ක් ඕන කිව්වා.
තුනක් දුන්නා. කෝකද? ඕමන්තේ නම් ඵලයි කෑල්ලයි මැදවච්චි පාර මුළු පාරයි. අපේ දුම්රිය දෙපාර්තමේන්තුවට හම්බුණා ඵලේ ඉඳන් කංගසන්තුරිට. ඒකලු හිතුව අපිට කරගන්න බැරි වෙයි කියලා. උතන නාවක් කුලිය පාල වෙනවා මීටර් 400ක් දිගයි. ඒ වෙලාවේ දුම්රිය ඇමති මාරු වෙලා කවුද වෙල්ගම ආවා. වෙල්ගමේ පාලමට ඒත රේල් පාර හදන්න බෙල්ජියමෙන් පාලම ගෙනාවා. ඩෙන්මාර්කෙන් රේල් පිළිගෙනාවා. ඊළඟ වෙසක් දිනයක GL ගියා ඉන්දියාවට. අර චෝගම් සමුදුව කිට්ටුව. ගියපු වෙලාවේද කිව්වා අපිට අනිත් කෑල්ලක් දෙන්න කිව්වා. ඒකත් දුන්නා. මම ඒ දවස්වල පාර්ලිමේන්තුවේ ඇහුවා වෙල්ගමගෙන් දැන් පීලි ටිකට මොකද කරන්න කියලා. try කරනවා කිව්වා ඒකත් දෙන්න. කෑලි හතරම දුන්නා. ඉන්දියානු ඉර්කෝන් කියන සමාගමට කිලෝමීටර කීයද? කිලෝමීටරයක් $22,22යි. $22,22යි කිලෝමීටරය. බීතන්. අපේ ඇස්තමේන්තුව $5,00,000යි. $22,22යි. ඒ කියන්නේ මොකද්ද? ඒ හැදුවා වගේ 4 ගුණයක් හදන්න පුළුවන් වියදම අපි ඒ පාරට දරලා තියෙනවා. ඉතින් ණය අපිට බරක් වුණා. මාතර ඉඳන් බෙලියතර රේල් පාර කිලෝමීටර 27යි. කිලෝමීටර 27යි හොඳයි. වියදම $2,272,000යි. කිලෝමීටර 27යි $2,272,000යි. ඒ කියන්නේ 1 කිලෝමීටරයක් $10,10,000යි $1 කෝටියයි. ඒ කියන්නේ දැන් නම් රුපියල් කෝටි 200යි. ඒ කියන්නේ මාතර ඉඳන් බෙලියතර රේල් පාර හදනකොට කිලෝමීටරයක් රුපියල් කෝටි 200යි. බෙලියත්තෙන් කෝච්චි පෙට්ටි දෙකක් පිරෙන්න සෙනග නගින්නේ. ඉතින් අපි විශාල ධනස්කන්ධයක් තියෙන එකක් නම් අපි යමු ඒවට. හැබැයි ණය අරගෙන අපි මේ වැඩ කරන්නේ. ඒ නිසා ණය වලින් අවශ්‍ය ව්‍යාපෘති හැදුවෙත් නැහැ. ණය වලින් සරිලන ව්‍යාපෘති හැදුවෙත් නැහැ. ඔන්න මේ ආර්ථික කඩාවැටීමේ පතුලේ තියෙන සාධකය. එකක් අපි අනුගමනය කරපු ආර්ථික ප්‍රතිපත්තිය. දෙක අපි මේ සංවර්ධන කියලා කරපු විගඩම. ඒක විසින් අද සිදු වී තිබෙන දේ මොකක්ද? පිරිපහදුව වහන්න වෙනවා බොරතල් ගේන්න සල්ලි නැතුව. කන්ටේනර් 1500ක් වරාය හිර වෙලා. ලෝකේ නැව් සමාගම් දැන් කොළඹ වරායට එන්නේ. මොකද නැව් සමාගම් වලට තමයි කන්ටේනර් අයිති. කන්ටේනර් කියන්නේ කන්ටේනරේ බෑව තව බඩු ටිකක් පැටෙව්වා ඊළඟ ගෙනිච්චා. හැබැයි අපේ කන්ටේනර් 1500ක් මාස 4ක් වගේ ඒවා ගබඩා දැන්. කන්ටේනර් ගබඩා. එඳ නැව් සමාගම් වලට කන්ටේනර් නැහැ දැන්. ඒ අපි ගබඩා තියාගෙන වරායි. ඉතින් නැව් සමාගම් දැන් මහමුද අපේ වරායි සීමාවට එන්නේ. එන නැව් සමාගම් ගන්න ගාන වැඩි වෙලා තියෙනවා දැන්. මට මේ ළඟදී එක්කෙනෙක් හම්බුණා කොහොබත් යවන ඇමරිකාවට. ඉස්සර කන්ටේනර් එකේ $4500 කිව්වා. දැන් 18500 කිව්වා. මේ ආර්ථික අර්බුදේ ප්‍රසාරණය වෙන විදිය. නැව් සමාගම් ඉන්නේ ගොඩක් අපනයන කරුවන් තමන්ගේ කන්ටේනර් 7-8 හදාගෙන තියෙනවා යවන්න විදියක් නෑ. මේ කාලේ කොහොමදත් අපේ ජල විදුලි බලාගාර හින්දිනවා අඩු වෙනවා වතුර. તો ජනවාරි මාසෙත් මේ ප්‍රශ්නේ එන්න තිබ්බා. හැබැයි මොකද කරේ? ගෝඨාභය රාජපක්ෂ කිව්වා නෑ වතුර වලින් හරි විදුලිය දෙන්න කියලා. වතුර ඇරිය මොකද වෙලා තියෙන්නේ? ජලාශය හිඳුනා. ජලාශය හිඳනකොටම තෙලුත් නැතුව ගියා. කැලණිතිස්ස නතර වුණා. කැලණිතිස්ස බලාගාරේ මෙගාවොට් 315ක් හදනවා. ඊට පස්සේ යුගදනවි බලාගාරේ මෙගාවොට් 270ක් හදනවා. ඊට පස්සේ සපුකස්කන්ධ බලාගාරේ ඔක්කොම නතර වුණා තෙල් නැතුව දුවන්න. දැන් වතුරත් නැහැ තෙලුත් නැහැ. ඊට පස්සේ මොකද උනේ? විදුලිය කපන්න පටන් ගත්තා පැය 7-8. දැන් යෝජනා කරන මොනවද? හදිසි මිලදී ගැනීම. මුහුදේ නතර කරලා තියෙන බලාගාර නැව් ගේන්න. ගාන හොඳයි. ඔන්න පාර. දැන් බලාගාරයක් ගේන්න හදලා මෙගාවොට් 300. හරි. මුහුදේ පාවෙන නැවක් ගෙනල්ලා හයි කරගන්න දෙන්න. ඒකෙනුත් ගහනවා. මේකනේ සිද්ධ වෙලා තිබෙන්නේ. බැංකුවක බහණ්ඩ ආනයන කරන කෙනෙකුට තමයි කර්මාන්තශාලාවට. පහුගිය දවස්වල කර්මාන්තශාලා දිව්වා. හැම කර්මාන්තශාලාවක අඩුමතරම මාස 2-3කට ගබඩා කරපු අමුද්‍රව්‍ය තිබෙනවා. ඇඳුම් කර්මාන්තශාලාව ගෙනාපු නූල් තියෙනවා. ගෙනාපු රෙදි තිබෙනවා. එනිසා ඒගොල්ලෝ මාස 2-3ක් දිව්වා. දැන් ගේන්න විදියක් නැහැ.
දැන් ගොඩක් කර්මාන්තවල අසීරුවට පත් වෙලා තිබෙනවා. මම මේ ළඟදී ලංකාවේ ප්‍රධානම ව්‍යාපාරික සංගම් හම්බුණා. ඒගොල්ලෝ මට ලියුම් තොගයක් දුන්නා. අපේ කර්මාන්තවල වලට මෙහෙමලා තියෙන මේවන කියලා. එතන අරුමුදයක් මතු වෙලා තිබෙනවා. ඊළඟ ණය ගෙවා ගන්න බැරි වෙලා තිබෙනවා. දැන් අන්තිමට මොකද වෙලා තියෙන්නේ? එක එක රටවලින් ණය ඉල්ලන්න පටන් ගන්න තියෙනවා. එදා වේල කැබිනට් මණ්ඩලයේ කෙනෙක් කිසි බලයක් නැති තැනක් දැන්. පේනවනේ. කැබිනට් මණ්ඩලයේ කෙනෙක් ඇමතිවරුන්ට බලයක් නැහැ. කවදත් තිබුණේ නැහැ ඔයගොල්ලන්. අපි හිටපු ගමන් පාර්ලිමේන්තුවේ යන කැබිනට් ඇමතිවරු හම්බුණා. මොකද ඇමතුමා වෙන්නේ? ඔබතුමාලා තමයි ඉතින් දන්නේ. ඔහොන් කැබිනට් ඇමති. සිද්ධ වෙන කිසි දෙයක් දන්නේ නැහැ. ඒ නිසා තවදුරටත් අපේ රටේ කැබිනට් මණ්ඩලය රට වෙනුවෙන් විධායක තීන්දුව ගන්න තැනක් නෙවෙයි. කැබිනට් මණ්ඩලය අතික්‍රමණය කොට කැබිනට් මණ්ඩලයේ ඉක්මවා බලයක් තියෙන පවුලක් අතේ. අද අපිට ඕන මේ පාරම්පරික දේශපාලන ගමන් මගෙන් වෙනස් වුණු නව නැවුම් දේශපාලන කණ්ඩායමක් අතර මේ බලය මාරු කරන ආණ්ඩුවක් ඕන. පාරම්පරික රාජපක්ෂ බැලුවොත් පරම්පරා තුනක් පාර්ලිමේන්තුවේ. ඩී.ඒ. රාජපක්ෂ පාර්ලිමේන්තුවේ, එයාගේ පුතාලා 4 දෙනෙක් පාර්ලිමේන්තුවේ, ඒගොල්ලන්ගේ දරුවෝ පාර්ලිමේන්තුවේ. පරම්පරා තුනක් පොඩි කාලයක් නෙවෙයි. 30 ගණන් වල ඉඳන්. දැන් අවුරුදු 7 වර්ෂ පූර්ණ සමරන්න පුළුවන් රාජපක්ෂ පවුලේ පාර්ලිමේන්තු සම්ප්‍රාප්තිය. සේනානායකලාගෙත් එමය මුණුපුරත් වෙන පාර්ලිමේන්තු. පිලිප් ගුණවර්ධනගේ මුණුපුරත් වෙන පාර්ලිමේන්තු. පිලිප් පාර්ලිමේන්තුවේ පුතා පාර්ලිමේන්තුවේ දැන් මුණුපුර පාර්ලිමේන්තු. නේ පුතායි මුණුපුරයි දෙන්නම ඉන්නේ. මොකද වෙලා තියෙන්නේ? මේ එක කණ්ඩායමක්. එක තාත්තලා ඉන්න එක පුතාලා ඉන්නවා. එක මහත්තයා හිටිය එක නෝනලා ඉන්නවා. එහෙම නෙවෙයි. මේ එක ඉතා සීමිත පෞල් කණ්ඩායමක් අතේ. පාරම්පරික සාම්ප්‍රදායික වංචාවට දූෂණයට අලසකමට හුරු වුණු ත්‍රාඩකම් අපරාධකම් වලට හුරු වුණු දේශපාලන කණ්ඩායමක් අපේ රටේ බලය හුබුණු තාත්තලාගෙන් පුතාලට තවත් වෙනවා පුතාලා හොඳේ ඉල්ලගෙන හරිද මේ අලුත් දෙයක් නෙවෙයි මේ තාත්තලා පුතාලා කොච්චර කාලයක් අපේ රට පාලනය කරාද ඒ නිසා දැන් මොකක්ද ඕනකම තිබෙන්නේ දැන් නව પરම්පරාවක් අතර මේ රටේ බලය මාරු කරන්න ඕන